වස්සාන ධර්ම දේශනා තියාගන්න අපි ලොකු පිනක් කරපු වෙලාවක පින් දෙන්න. නං කිය අඬ ගහලා හරි නමක් කතා කරලා හරි පින් දෙනකොට අපි ගෙදර අපි හිතමු ස්වාමීන් වහන්සේලා වඩම්මලා දානයක් දෙන්න. අන්න ලොකු පිනක්. ගෙදර බණක් කියනවා අන්න ලොකු පිනක්. එයා වෙනුවෙන් කරපු පින්කම. එතකොට ඒ වගේ ගෙදර හරි පිටදී හරි පන්සලට ගිහිල්ලා හරි ලොකු පින්කමක් කරලා ඒ පිනෙන් එයාට සැපවත් වෙන්න පුළුවන් පිනක් කරපු වෙලාවක අපි යාව සිහිපත් කරලා පින් දෙනවා. සමහර වෙලාවට අපි හිතේ දුක ආදරය ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක කෙනෙකුට දැනෙන්න පුළුවන්. හැබැයි යා පින්කමක් කරපු පින්කමකුත් නැ උදේ නැකිලා දත් මදින්න කොටත් අනේ අපේ නැති වෙච්ච තාත්තා මේ පින් අරගෙන සුවපත් වේවා. මොකද්ද පින් අර දත් මදින එකද? මූණ හොදන කොටත් හිතනවා. නාන කොටත් පින් දෙනවා. බත් කනකොට පිඟාන ගත්ත ගමන් මතක් වෙනවා. අනේ තාත්තා කොහේ ඉන්නවද දන්නේ නැති වෙච්ච ආච්චි කොහේ ඉන්නවද දන්නේ බාප්පා කොහේ ඉන්නවද දැන් මතක් කියලා පින් දෙනවා. ගේ අතු ගාන කොටත් පින් දෙනවා. රෙදි හොදන කොටත් පින් දෙනවා. පුටුවේ වාඩි වෙලා ඉන්න කොටත් මතක් වෙනවා. වාහනේ යන කොටත් මතක් වෙනවා. එතකොට මේ වගේ මේ දවස ගානේ සිහි කර කර කන බොන වෙලාවටයි වැසිකිළියේ ඉන්න කොටයි මිදුලාතු ගාන කොටයි මකුළු දැල් කඩන කොටයි මේ මියගිය ඥාතීන්ව සිහිපත් කර කර හැම වෙලෙම නං කිය අඬ ගගහ පින් දෙන්න ගියොත් අන්න ඒක නම් වදයක්. දැන් අපි හිතමු ඕනම කෙනෙකුට නිතර කතා කර කර අඬ ගගහ එන්න කිය කරපු පිනකුත් නැතුව ඒක යාටත් කරදරයක් වදයක්. ඒ නිසා මතක තියාගන්න අවබෝධයෙන් පින් කරනකොට හැම වෙලාවෙම අවබෝධයක් තුල පින් කරන්න. ඊළඟ දේ තමයි අපි මිය පරලෝකීය ඥාතීන්ව සිහිපත් කළ නම් වශයෙන් පින් දෙනවා වගේම හැම වෙලාවෙම පින් දෙනකොට සංසාරගත පින් අපේක්ෂාවෙන් ඉන්න යම්තාක් ඥාතීන් ඇද්ද? ඒ අයත් මේ පින් අරගෙන සුවපත් වේවා කියලා එහෙම කියලා පින් දෙන්න. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමුදුර ධර්මානුශාසනාවේ ප්‍රධාන අරමුණ වන්නේ ජුලි මාස 18 වන දිනට යෙදෙන ප්‍රේමා දමයන්ති ගුණරත්න ආදරණීය මෑණියන්ගේ ජන්මදිනය නිමිති කර ගැනීමෙන් එතුමියට නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. ඒ වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ ජර්මනියේ පදිංචි මනෝජ් ඉමදුව විතානගේ බෑණනුවන් උත්තරා දියණිය සහ සනිතු සිතුකි සෙනුත් යන මුණුපුරු මිනිබිරියන් ඇතුළු පින්වත් පිරිසයි. අද දේශකයන්න් වහන්සේ හොරණ සීල සුවර්ණ භික්ෂු ගිලන් මධ්‍යස්ථානයේ නිර්මාතෘවර අතිපූජනීය ගලිකමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා ධම්මසවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දෙනෙක්ම ඔබේ ජීවිතයට ඊටාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්නයි මේ උතුම් ධර්ම ශ්‍රවණයත් එක්ක එකතු වෙන්නේ. ඉතින් අද මේ ධර්මයේ ශ්‍රවණය කරන ඔබ හැම දිනාටමත් ලක්වාසී ලෝවාසී හැම දිනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත්වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි, අද මේ ධර්මානුශාසනාවෙන් අපි කතා කරන්නේ ඔබ බොහෝ දෙනෙකුට ජීවිතයේ ඇතිවෙන ප්‍රශ්න කීපයක් ගැන. අපේ මිය පරලොව යන ඥාතීන් පිළිබඳව ඒ අයට ඇත්තටම පින් අනුමෝදන් කරන්නේ කොහොමද? ඒ පින් ඒ අයට ලැබෙනවද? ඒ වගේම අපිට පේනවා බොහෝ දෙනෙක් අපෙන් විමසන ප්‍රශ්න සමහර අය අන්තර්ජාලය ඔස්සේ මිය පරලොව ගිය ඥාතීන් ගැන විමසලා තියෙන ගැටලු ප්‍රශ්න දිහා බලපුවාම බොහෝ දෙනෙකුට ඊටමත් මිත්‍යා අදහස් ගොඩක සමාජයේ ඉන්නවා. ගෙදර ඉඳන් පින් දෙන්න හොඳ නැද්ද? මිය පරලොව ගිය ඥාතීන්ට පින් දෙන්නකොට ගාතාව කියලාම පින් දෙන්න ඕනද? නම් වශයෙන් වෙනම මතක් කරන්න ඕනේද? පැන් වැඩුවේ නැත්නම් මොකක් වෙයිද? ඒක 7 දවසටම කෙරෙන්න ඕනේද?
දවසත් දෙකක් මගෑරුණොත් මොකක් වෙයිද? මේ වගේ මිය පරලොවගේ ඥාතීන්ට පින්දීම පිළිබඳව සමාජයේ තියෙන බොහෝ වැරදි අර්ථකථන, වැරදි අදහස්, මිත්‍යා මතවාද මේ සියල්ලත් එක්ක අද ධර්ම දේශනාවේදී ඔබට ඊටාම වැදගත් කරුණු රැසක් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. පින්වතුනි, අපේ බුදුරජාණන් වහන්සේගෙන් දවසක් ජානුසෝනි කියලා බමුණෙක්, මේ බමුණ බුදුහාමුදුරු මුණ ගැහිලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා ප්‍රශ්නයක් අහනවා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ, අපි මිය පරලොවගේ ඥාතීන්ට පින් දෙනවා. ඒ පින් ඒ අයට ලැබෙනවද කියලා ඇහුවා. දැන් ඔක ඔබටත් තියෙන ප්‍රශ්නයක්නේ. අපි පින්කම් කරනවා, පාංශු කුල දෙනවා, 7 දවසේ පින්කම්, 3 මාසේ පින්කම්, මාසක අවුරුදු ගණන් පින්කම් කරනවා. හැබැයි මේ පින් මිය පරලොවගේ ඥාතීන්ට ලැබෙනවද? ඔක ඔබටත් තියෙන ප්‍රශ්නයක්. ජානුසෝනි මේ ප්‍රශ්නේ අහද්දී බුදුරජාණන් වහන්සේ වදාළ බ්‍රාහ්මණය, සුදුසු තැනදී පින් ලැබෙනවා, නුසුදුසු තැනදී ලැබෙන්නේ නැtei කියව. එතකොට පින් ලැබෙනවා සුදුසු තැනදී, නුසුදුසු තැනදී ඒ පින් ලැබෙන්නේ නැහැ කියව. හැබැයි මේ බමුණට මේක තේරුන්නේ නැහැ. මේ බ්‍රාහ්මණ ඊළඟට අහනවා, ස්වාමීනි මට විස්තර ඇතුව පින් ලබන්න පුළුවන් ලැබෙන සුදුසු තැන මොකද්ද? මිය පරලොවගේ ඥාතීන්ට පින් නොලැබෙන නුසුදුසු තැන මොකද්ද කියලා මට විස්තර ඇතුව ඒක කියලා දෙන්න කියව. අන්න එතනදී බුදුරජාණන් වහන්සේ විස්තරාත්මකව මිය පරලොවගේ ඥාතීන්ට පින් ලැබෙන ආකාරය ගැන මේ ජානුසෝනි කියන බ්‍රාහ්මණයට විස්තර කරලා දෙනවා. බුදුරජාණන් වහන්සේ වදාළ පින් නොලැබෙන නුසුදුසු තැන් තමයි කෙනෙක් මිය පරලොව ගිහිල්ලා අපි හිතමු මරණ මංචකේ නිරේගාමී අකුසලයක් බලවත් වෙනවා. මතක තියාගන්න, මේ ජීවිතේ හොඳට පින් කරගෙන ගුණධර්මයක් පුරාගෙන හිටපු කෙනෙකුට වුණත් ඔහු පෘථග්ජනෙක් නම්, මාර්ගඵලයක් ලබලා නැත්නම් මරණාසන්න මොහොතේ පෙර සසරේ කර්මයක් හරි මතුවෙලා අපායට වැටෙන්න පුළුවන්. ඒකට ධර්මයේ කියනවා කුසල් මැඩලන අකුසල් කියලා. මේ ජීවිතේ කරලා තිබ්බ පින් ටික යටපත් වෙලා මරණ මංචකේ අකුසලයක් මතුවෙනවා. සමහර ලාවට ඔහු මේ ජීවිතේ කරපු කර්මයක් වෙන්න පුළුවන්, පෙර සසරේ කරපු අකුසලයක් වෙන්න පුළුවන්. ඒ නිසා අපිට මිය පරලොවගේ ඥාතියෙක් දිහා මැරෙන හැටි බලලා, එයාගේ මරණාසන්න මොහොතේ ස්වභාවය බලලා, එයා නම් මෙහෙම තැනක ඇති, අතනට යන්නේ නැති, මේ වගේ තැනක ඇති, අපි ඒ දෙන නිගමන බොහෝ වෙලාවට වරදින්න පුළුවන්. හරියටම දකින්න පුළුවන් චුතූපපාත ඥානයක් තියෙන කෙනෙකුට. චුතූපපාත ඥානය කියන්නේ කෙනෙක් මැරුණට පස්සේ කර්මානුරූපී උපදින ආකාරය දකින්න නුවණ. ඒකට කියනවා චුතූපපාත ඥානය. අන්නේ ඥාණයෙන් දකින්න පුළුවන් කෙනෙක් මැරෙනකොටම යා කර්මානුරූපීව කොහෙද උපදින්නේ? එයා කොතනටද ඇදිලා ගියේ? එයා මොන වගේ උපතක්ද ලබලා තියෙන්නේ? ඒක හරියටම බලන්න පුළුවන් චුතූපපාත ඥානයක් උපදවාගත්ත කෙනෙකුට විතරයි. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ ජානුස්සෝනි, යමෙක් මරණයට පත් වෙලා මරණාසන්න මොහොතේ නිරේගාමී කර්මයක් බලවත් වෙලා මරණින් මත්තේ නිරේට වැටෙනවා. මේ අපාය යනකොටත් මතක තියාගන්න, දේශනාවල විස්තර වෙනවා. මේ සමහරු හිතාගෙන ඉන්නවා මේ අපාය යන අය දවස් 7ක් 7 දවසේ දාන ඉවර වෙනකන් ওই කැරකි ඉඳලා ඔය ඔක්කොම ඉවර වෙලා ඊට පස්සේ තමයි අපායට යන්නේ කියලා. බුද්ධ දේශනාවේ තියෙන්නේ යථාබතන් නික්කිත්තෝ ඒවන් නිරේ. හිසේ තිබ්බ බරක් අතහැරෙනවා වගේ. එතන කියන්නේ බර ලිහිල් වෙන කතාවක් නෙමෙයි. ඒ වේගය ගැන කියන්නේ හිසේ තියෙන බරක් අතහැරියා වගේ මෙහෙන් පණ යනකොටම, මේ කය අතහැරෙනකොටම නිරේ පහළ වෙනවා. ඒ සැනින් පහළ වෙන චිත්තක්ෂණයක වෙනසයි තියෙන. චිත්තක්ෂණය කියන්නේ අභිධර්මයේ විස්තර වෙන්නේ ඊටාම සියුම් කාලයක්. මේක අපිට මේ අපි සාමාන්‍ය කතා කරන මේ අසුරු සැනක් ගහන වෙලාවක්, ඊටාම පුංචි වෙලාවක්, එහෙම ගත්තත් අපිට මැනගන්න පුළුවන් වෙලාවක් නෙමෙයි. එතකොට අපේ මේ කය අතහරිනකොට, මේ චුත වෙනකොටම ප්‍රතිසන්දි චිත්තය චිත්තක්ෂණයක් ඇතුළත සැනින් අපාය පහළ වෙනවා කර්මානුරූපී. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ජානුස්සෝනි, කෙනෙක් නිරේ වැටුණට පස්සේ, නිරේ ගැන දේශන ගොඩාක් බුද්ධ දේශනාවල තියෙනවා. ඔබ අහලා ඇති ඔය දේවදූත සූත්‍රය වගේ දේශනා. එතකොට යම්කිසි කෙනෙක් එහෙම අපායේ ඉපදුනාට පස්සේ එයාට මේ මනුස්ස ලෝකෙදී හැවත් එයාගේ කලින් දරුවෝ නෑදෑයෝ මොකද කරන්නේ? ඒ අය මට පින්කම් කරනවද? අද මගේ 7 දවස නේද? මං දැන් මැරිලා මාස 3යි නේද? අද මගේ පින්කම නේද? අද මගේ උපන්දිනේ නේද? එහෙ පින් කෙරෙනවද? ඔය මොනවත් එයාට මේ හැරිලවත් බලන්න වෙලාවක් නෑ. නිරේ වැටිච්ච කෙනා හැම මොහොතකම නිරිපල්ලං ඒ අකුසලයට අනුව ඒ අකුසලයේ ගෙවෙන තාක්කල් අපායි දුක් විඳිනවා. ඒක මහා පුදුම දුක් සහිත අපායක්. ඒ අපායවල් ගැන දේවදූත සූත්‍රය, බාල පණ්ඩිත සූත්‍ර වගේ දේශනාවල බොහෝම දීර්ඝව බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා.
එතකොට යම් කිසි කෙනෙක් නිරේ වැටිලා දුක් විඳිනවා නම් එතන පින් ගන්න පුළුවන් තැනක් නෙමෙයි. ඔන්න පින් ගන්න බැරි එක තැන. ඊළඟට මිය පරලොව ගිය ඥාතිය උපදිනවා මැරිලා තිරිසන් ලෝකේ උපදිනවා. අපි ගමු බලු පැටියෙක් වෙලා බලල් පැටියෙක් වෙලා එක්ක කොහේ හරි මොකෙක් හරි සතෙක්. එළුවෙක් වෙන්න පුළුවන්, ඌරෙක් වෙන්න පුළුවන්, ඇහැට පෙනෙන නොපෙනෙන මේ සත්තු කොච්චර ඉන්නවද? දීගාවා දීර්ඝ ශරීර ඇති සත්තු. මහන්තාවා මහත ශරීර ඇති සත්තු. මජ්ජිමාවා මධ්‍යම ප්‍රමාණ ශරීර ඇති සත්තු. රස්ස කුඩා සත්තු. කූමියෙක් වෙන්න පුළුවන්, ඉතා පුංචි සතෙක් වෙන්න පුළුවන්. අනුක ඇහැට නොපෙනෙන තරම් සියුම් සත්වයෙක් වෙන්න පුළුවන්. අමනුෂ්‍ය නෙමෙයි. තිරිසංගත සත්වයෝ ගැන කියන්නේ. තූලාවා වටකුරු හැඩයෙන් යුක්ත සත්තු. දිට්ඨාවා ඒ වද්දිට්ඨා දැකලා තියෙන සත්තු වගේම ජීවිතේට නොදැකපු සත්තු. එතකොට මේ කොහේ හරි සත්ව ලෝකේ යම් තැනක කර්මානුරූපීව උපදිනවා. එහෙම උපදින්න පුළුවන් බුදුහාමුදුරන්ගේ කාලෙත් සමහර බමුණෝ ගැන බුද්ධ දේශනාවෙම තියෙනවා මහා ධනවත් බ්‍රාහ්මණයෝ. ඒ මරණයට පත් වෙලා ඒ තමන්ගේ සිටු මැදුරෙම බලු පැටියෙක් වෙලා ඉපදිච්ච සිදුවීමක් ගැන බුදුහාමුදුරන්ගේ දේශනාවල තියෙනවා. සමහරු මිය ගිහිල්ලා මැක්කෙක් වෙලා ඉපදිච්ච ආත්ම ගැන තමන්ගේ දේපලවලට මේවට ආසාවෙන් ඒ ඉඩ කඩන්වලම ඉපදිච්ච සමහර තිරිසං ආත්ම ගැන සඳහන් වෙනවා. එතකොට අපි හිතමු තිරිසංගත සතෙක්. දැන් තිරිසන් සත්තුන්ට කෑම බීම උන් හොයා ගන්නවා. බල්ලෙක් නම් කොහේ හරි ඇවිදලා මිනිස්සු දෙන එකක් හරි මොනවා හරි කුණු කානුවක තියෙන දෙයක් හරි කුසගින්න නිවා ගන්න කනවා. කුරුල්ලෙක් නම් පියාඹගෙන ගිහිල්ලා ඒ තමන්ගේ කුසගින්න නිවා ගන්න ආහාරයක් කොහෙන් හරි හොයා ගන්න. ඊළඟට කැලේක ඉන්න සතෙක් නම් තව සතෙක් ගොදුරු කරගන්නවා. ඔවුන්ට ගෙවල් දොරවල් කුරුල්ලෙක් නම් කූඩුවක් එක්ක ගුහාවක් මොකක් හරි තමන්ට ඉන්න තැනක් තමන්ම ඒ සත්වයන්ට අනුරූපී ඔවුන් හදාගන්න. එහෙම නැතුව අපි පින් දෙනකොට ඔවුන්ට ඒ පිනට අනුව ඒව පහළ වෙනව නෙමෙයි. එහෙනම් තිරිසන් ලෝකෙ ඉපදිච්ච කෙනෙකුට බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා ජානුස්සෝනි කෙනෙක් මිය ගිහිල්ලා තිරිසන් අපායේ වැටුනොත් එතන පින් ගන්න පුළුවන් තැනක් නෙමෙයි. අභව්‍යයි. පින් ගන්න පුළුවන් ස්ථානයක් නෙමෙයි. එහෙනම් නිරේ ඉපදිච්ච කෙනෙකුට අපි මෙහි පින්කම් කරලා පින් දුන්නා කියලා ඒ ආත්මය තුල නිරේ දුක් විඳින කාලයට පින් ගන්නත් බෑ. තිරිසංගෙන් අපායේ ඉපදිලා දුක් විඳිනවා නම් ඒ වෙලාවේ අපි යාව සිහි කර කර පින් දුන්නා කියලා ඒ වෙලේ යාට පින් ගන්න පුළුවන් තැනකුත් නෙමෙයි. ඊළඟට ඔය අසුරාපාය මහා සාගර අපි දන්නේ නැති වුණාට මේ මුහුදේ අපි දකින්නේ මුහුදේ ඉන්න ඔය පීනන මාළු මුහුදේ ඉන්න ඇසට පේන සත්තු ටිකක් ගැන විතරයි අපි දන්නේ. හැබැයි පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ දේශනාවල සඳහන් වෙනවා මහා සාගරයේ තුල තිමි තිමංගල තිමිර පිණ්ඩල නාග අසුර ගහන්දරව ඒ අමනුෂ්‍යයන්ගේ නම් ඒ තියෙන්නේ. තිමි තිමංගල තිමිර පිණ්ඩල නාග ලෝකේ අසුර කියන්නේ එතන අපායක්. මහා සාගරයේ මහ මුහුදේ දුක් විඳින සත්ව කොටසක් ඉන්න අපායකට සතර අපායට අයිති. අපි සතර අපාය කිව්වම නිරය, තිරිසං අපාය, പ്രേත අපාය, අසුර අපාය, ඒක අපාය. ඔවුන්ටත් පින් ගන්න බැරි තැනක් ඒක. එතකොට ඊළඟට අපි හිතමු දැන් මේ දුගතිය පැත්තක තියලා මනුස්ස ලෝකෙම ඉපදුනා කියලා. ඔන්න කෙනෙක් මරණාසන්න මොහොතේ යා කරපු පිනක් මතුවෙලා පිනක් බලවත් වෙලා එයා මරණින් මත්තේ මනුස්ස මව් කුසක පිළිසිඳ ගත්තා. සමහර වෙලාවට එයා මැරෙනකොටම ඒ චිත්තක්ෂණේම මව් කුසේම පිළිසිඳ ගන්නව නොවෙන්න පුළුවන්. Tamanට සුදුසු මව් කුසක් ලැබෙන තෙක් ඔහු යම්කිසි ආත්ම භාවයක් ලබනවා. ඒක ඔය අභිධර්මයේ සමහර තැන්වල දීඝනිකායේ තියෙනවා ගන්ධබ්බ කියලා විස්තර වෙනවා. හැබැයි මතක තියාගන්න එතන මේ ගන්ධබ්බ කියලා කියන්නේ කයක් නැති සිත විතරක් පවතින තැනක් නෙමෙයි. ඒ සාමාන්‍යයෙන් ওই ගන්ධබ්බ කියන එකට යම් වාද විවාද බොහෝ කල් ඉඳන් අපේ ශාසනික ඉතිහාසෙ තිබිලා තියෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි රූපයෙන් තොරව, වේදනාවෙන් තොරව, සංඥාවෙන් තොරව, සංස්කාරයෙන් තොරව තනිව පවතින විඥානයක් ගැන හරි, තනිව ගමන් කරන විඥානයක් ගැන හරි, තනිව වැඩෙන විඥානයක්, තනිව විපුල භාවයට පත්වෙන විඥානයක් බුදු ඇසින්වත් දකින්නේ නැහැ කියලා. මේක තියෙන්නේ සංයුත්ත නිකායේ බීජ කියන සූත්‍රයේ. එහෙමනම් අපිට පේනවා විඥානයක් යම් තැනක පවතිනවා නම් එතන තියෙන්නේ නාම රූපයන් එක්ක බැඳිච්ච විඥානයක්. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධයක්මයි රූප වේදනා සංඥා සංස්කාරات එක්ක බැඳිච්ච විඥානයක්. ඒ කියන්නේ පංච උපාදානස්කන්ධයක්මයි. එතකොට අපි ගමු මිය පරලොව ගිය කෙනා Tamanට කර්මානුරූපීව සුදුසු මව් කුසක් ලැබුණාට පස්සේ මව් කුසේ පිළිසිඳ ගන්නවා. අපි හිතමු යා කාලයක් ඉඳලා මව් කුසේ වැඩලා දැන් පුංචි දරුවෙක් කියලා හිතමු. දැන් පොඩි ළමෙක්. දැන් එයාගේ පෙර ජීවිතේ නෑදෑයෝ. එයා සිහි කරලා පින් දෙනවා අනේ අපේ
අම්මා නැති වෙලා දැන් අවුරුදු 2යි. අපි ගම මේ ළමයා දැන් ඉපදිලා මාස ගාණක් කියලා හිතමු. අපේ තාත්තා නැති වෙලා දැන් අවුරුදු 5ක් වුණා. එක්ක අපේ සීයා අපේ ආච්චි නැති වෙලා මේ අවුරුදු 10 15 කියලා අපි පින්කම් කරනවා. අපි ආව සිහි කරලා පින් දෙනවා. සමහර ලාවට ඒ දරුවා අපේම නෑදෑයෝ අතර කොහේ හරි ඉපදිලා ඒ ළමයාත් අපි වඩාගෙන යනවා කියලා හිතන්න පින්කම් වලට. එහෙම පින් දෙනකොට යාට අමුතුවෙන් කෑම බීම ගෙදර පහළ වෙනවද? එයාට වස්ත්‍ර පහළ වෙනවද? එයා දන්නෙත් නෑ. මේ මං වෙනුවෙන් මේ කරන්න කියලා. සමහරට එයා ඉපදිලා. ඒ නිසා මනුස්ස ලෝකේ ඉපදිලා නම් එයා ඒ කාලය තුල එයා වෙනුවෙන් කරන පින්කම් වලදී යාට ඒ පින් ලබාගෙන එතන ඒ පිනේ සුවපත් වෙන්න පුළුවන් කමක් නෑ. ඊළඟට අපි හිතමු යා මරණාසන්න මොහොතේ තමන් කරපු පිනක් කුසලයක් බලවත් වෙලා සුගති යනවා, දිව්‍ය ලෝක යනවා. පින්වතුනි එතනත් මතක තියාගන්න ඕනේ ධර්මයේ සඳහන් වෙනවා අකුසල් මැඩලන කුසල් කියලා බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. සමහර වෙලාවට මොකද අපිට කෙනෙක් දිහා බලලා මෙයා නම් බොහොම හොඳ උපාසකයා, මෙයා හරියට සීල් ගත්තා, මෙයා හොඳට පින් කරා, මෙයා නම් සුගතිය යන්නේ නැති කියලා අපි හිතනවා. සමහර ලාවට ගමේ ඉන්නවා, සමහරලාට බේබද්දෙක් වෙන්න පුළුවන්, මිනිස්සු එක්ක රණ්ඩු වෙනවා, බොහොම සැරපරුස කෙනෙක්, දානයක් දෙන්නේ නැහැ, පිනක් කුසලයක් කරන්නේ. හැබැයි අපි එහෙම කෙනෙක් ගැන ඇස් දෙකෙන් බලලා හිතනවා මේ මිනිහා නම් අපායෙමයි ඇත්තේ. ওই මිනිස්සයා නම් දුගතිය ඇත්තේ. ওই මිනිස්සයා ඉතින් කොහේ සුගතිය යන්නේ? අපි එහෙම හිතනවා. එතකොට ඒ හිතන්නේ අපි දන්න දේවල් වලට අනුව ඒ තියෙන සම්භාවිතාවයක් තියෙනවා. ඒකේ වැඩි ප්‍රතිශතයක් තියෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පෙන්නනවා අපිට 100% ඒ විදිහට කියන්න බෑ. මොකද අපි දකින්නේ. අපිට ඒ නුවණ නැහැ. අපිට තිබුණා නම් චුතූපපාත ඥානය. අපි හරියටම අන්න එහෙනම් අපි ඒ ඥාණයෙන් දැකලා ප්‍රත්‍යක්ෂ කරලා අපි අවබෝධයෙන්මයි මේ දේ කියන්නේ. ඒ ඥාණයෙන් දැක්ක බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නවා සමහර අය අකුසල් කරගෙන පව්කම් කරගෙන ජීවත් වෙන අය. හැබැයි ඒ අයගේ ජීවිතේ මරණාසන්න මොහොතේ පිනක් කුසලයක් බලවත් වෙනවා. එයාට මරණාසන්න මොහොතේ දීපු දානයක් සිහි වෙනවා. කරපු පින්කමක් මතක් වෙන. සමහරලාට මේ ජීවිතේ නොවෙන්න පුළුවන්. පෙර ජීවිතේ කරපු ලොකු පින්කමක් එයාට හිතට ඒ මොහොතට බලවත් වෙනවා. එක්ක කවුරු හරි මරණාසන්න මොහොතක ළඟ ඉඳගෙන බුදුගුණ ටික කියනවා. බුදුරජාණන් වහන්සේව සිහි කරගෙන බුදුගුණ මෙනෙහි කරන්න. ඒ මොහොතේ අර කරපු අකුසල යටපත් වෙලා අර බුදුගුණ සිහි කිරීමේ කුසලයේ බලවත් වෙනවා. ඔබ අහලා ඇතිනේ බුද්ධ දේශනාවල ධනංජානි කියලා බමුණෙක් නිරේ යන්නම කර්ම හැදිලා ගිනිදැල් පෙනි අපායේ නිමිති පහළ වෙච්ච මේ බමුණා මරණාසන්න වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේ තමයි ළඟට ගිහිල්ලා මේ බමුණට පිනක් තිබ්බා සාරිපුත්ත හාමුදුරන්ගෙන් බණ ටිකක් අහන මරණ මංචකේ. සාරිපුත්ත හාමුදුරුවෝ හිත පිහිටෝලා අකුසල් යටපත් වෙලා කුසල් වැඩෙන විදිහට දහම් දේශනකොට මරණාසන්න මොහොතේ හරි වැඳගෙන බණ අහගෙන හිටියා. ඒ මොහොතේ හිත කුසලේ පිහිටියා, පින බලවත් වුණා. මරණින් මත්තේ බඹලව ඉපදුනා. බ්‍රහ්ම ලෝකේ යන්න හිත සමාධිමත් වෙන්න ඕනේ. ඔහුගේ හිතේ ඒ වෙලාවේ මරණාසන්න වෙලාවේ මෛත්‍රී සිතෙන් හිත පිහිටලා එකඟ වුණා. මරණයට පත් වෙලා බ්‍රහ්ම දෙවි කෙනෙක් වෙලා බඹලව පහළ වුණා. මේක තියෙනවා මජ්ක්‍ධිම නිකායේ ධනංජානි සූත්‍රයේ බොහොම ලස්සන දිග දේශනාවක්. නිරේ යන්න හිටපු කෙනෙක් මරණාසන්න මොහොතේ බඹලව ඉපදිච්ච ආකාරය ගැන. ඒ නිසා අවසාන මොහොත තීරණාත්මකයි. ඒ නිසා තමයි අපි බොහෝ වෙලාවට දේශනාවලදී බණ කියනකොට මේ සදහැවතුන් බොහෝ පිරිසක් දැනුවත් කරන්නේ. අපි කාටත් ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක තියෙනවා. දැන් ඔබේ ආච්චි සීයා වෙන්න පුළුවන්, ඔබේ අම්මා තාත්තා වෙන්න පුළුවන්, ඔබේ දරුවෙක් වෙන්න පුළුවන්, ඔබේ සහෝදරයෙක් වෙන්න පුළුවන්. කවුරු හරි ලෙඩ වෙලා මරණාසන්න වෙනකොට ඔබට දුකක් දැනෙනවා. අනේ මේ අය ජීවත් වෙලා ඉන්නකොට අපිට මෙහෙම උදව් කරා, මේ විදියට උපකාර කරා, අපිට මේ වගේ කාලේ පිහිට වුණා. අනේ ඒ කෙනා දැන් අපිව දාලා යන්නේ යනවා කියලා දුකක් වේදනාවක් ඇති වෙනවා. ඒක ලෝක ධර්මතාවය. ඒක බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ දුක්ඛ ආරි සත්‍යයට අයිති දෙයක්. ඒක ආරි සත්‍යයක්. පිය විප්පයෝගෝ දුක්ඛෝ, ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක. හැබැයි මේ දුක ඉදිරියේ බුද්ධිමත්ව කටයුතු කරන්නේ නැතුව සමහරු තියනවා, ඔළුව ගහනවා, ඇඟට පනිනවා, මරණාසන්න කෙනාව බදා ගන්නවා, කකුල එල්ලිලා එක්කෙනෙක් කඩනවා, අතේ එල්ලිලා තව කෙනෙක් කඩනවා, ඔළුව බදාගෙන තව කෙනෙක් කඩනවා. මේ මිනිස්සයාට මරණාසන්න වෙලාවේ පණ ගිහිල්ලත් නැත්නම් කොච්චර අසරණකමක් ඇති වෙනවද කියලා ඔබ හිතන්න. එතකොට ඒ වගේ වෙලාවක අර මරණාසන්න කෙනාට ආදරේ නාමයෙන් මේ ධර්මයන් නොදන්න ඥාතීන් වට වෙලා කරන්නේ හතුරුකම. ඔහුට ඒ වෙලේ පිනක් කුසලයක් සිහි කරගන්න අවස්ථාවක් නැති වෙනවා. හැබැයි කල්යාණ මිත්‍රයා ධර්මයේ දන්න කෙනා
අඩුම ගානේ කනට කරලා බුදුගුණ ටිකක් හරි කරපු පිනක් කුසලයක්. එහෙමත් බලවත් වෙන්න දෙයක් නැත්නම් ඔබට මතක ඇති ඉස්සර මිනිසුන්ට පින් පොත් තිබුණා. එක්ක පින් පොත කියවන. අඩුම ගානේ අන්තිම කාලේ ස්වාමීන් වහන්සේ නමක් වඩම්මලා ළඟ ඉඳලා පිරිත් ටිකක් කියලා පිරිකරක් හරි අතගස්සලා පූජා කරන. ඇඳේ ඉඳගෙන හරි පිරිත් ටිකක් අහනවා. එතකොට ආසන්න කාලේ මතක් වෙන විදිහේ පිනක කුසලයක හිත පිහිටෝන. එතකොට ඒ පින බලවත් වෙලා කරපු අකුසල යටපත් වෙලා සුගතිය යන්නත් පුළුවන්. අපි හිතමු සාමාන්‍ය කෙනෙක් මරණ මංචකේ එක්ක ලොකු පින් කරපු කෙනෙක් වෙන්න පුළුවන්. කාලයක් බුදුගුණ සිහි කරලා භාවනා කරලා මෛත්‍රිය වඩාගෙන හොඳට දම් පින්කම් කරගෙන හිටපු සත්පුරුෂයෙක් කියලා හිතන්න. එයා මරණින් මත්තේ දෙව්ලොව උපදිනවා. එයා දැන් දෙවි කෙනෙක්. ඒ දෙවි කෙනෙක් වෙලා ඉපදුනේ තමන් කරපු පින බලවත් වෙලා. මරණ මංචකේ පිනක් බලවත් කරගෙන. ඒ පිනෙන් දැන් එයාට දිව්‍ය සැප සම්පත්, දිව්‍ය විමාන, දිව්‍ය භෝජන, දිව්‍ය සලුපිලි, දිව්‍ය රත, දිව්‍ය සේනා, එයාට බොහෝ සැප සම්පත් එහි පහළ වෙනවා. අර පිනේ විපාක නිසා පහළ වෙනවා. හැබැයි අපි දන්නේ නෑ යා කොහෙද ගියේ කියලා. අපේ ඥාතියෙක් නා අපි දන්නේ. අපි යා වෙනුවෙන් පින්කම් කරනවා. අපි මෙහි පාංශකුල දෙනවා, 7 දවසේ පින්කම් කරනවා, 3 මාසේ පින්කම් කරනවා, අවුරුද්දේ පින්කම් කරනවා. අනේ අපේ මියගේ ඥාතියා කියලා අපි පින් දෙනවා. මතක තියාගන්න අපි දෙවියන්ට පින් දෙන්නේ දෙවියන් අපේ පිනෙන් යැපෙන නිසා නෙමෙයි. දෙවියන්ට මේ අපේ පින නැත්නම් සමහරු හිතාගෙන ඉන්නවා එහෙම. ওই දෙවිවරුන්ගේ සෙල්ලම් ඔක්කොම තියෙන අපි පින් දෙන නිසා තමයි. අපි පින් දුන්නේ නැත්නම් එයාලට ওই දිව්‍ය සැපත් නැහැ. අන්න එහෙම හිතන පිරිසක් ඉන්නවා. ඒක සම්පූර්ණ වැරදි මිත්‍යා දෘෂ්ටික අදහසක්. පින්වතුනි දෙවිවරු කියන්නේ පින බලවත් වෙලා අපට වඩා සැපයක් විඳින පිරිසක්. හැබැයි ඒ අය පිනට කැමති. දන්නවා පිනේ විපාක නිසායි Tamanට මේ දිව්‍ය සැප සම්පත් ලැබුණේ. ඒ නිසා පින් කැමති සම්මාදිට්ඨික දෙවිවරු, මිත්‍යා දෘෂ්ටික පිරිසකුත් ඉන්නවා තමයි. සම්මාදිට්ඨික පින් කැමති දෙවිවරු කෙනෙක් පින් දහම් කරලා කුසල් දහම් කරලා ධර්මානුකූලව ජීවත් වෙලා ඒ දෙවියන්වත් සිහි කරලා පින් දෙනකොට ඒ දෙවිවරු සතුටු වෙලා ආශිර්වාද කරනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ දෙවිවරු කතා වෙනවා. අනේ මනුස්ස ලෝකේ අසවල් අය මේ විදියට පින් දහම් කරනවා, ගුණධර්ම පුරනවා, ධර්මානුකූලව ජීවත් වෙනවා. අනේ ඒ අය අපිවත් සිහි කරලා අපිටත් පින් දෙනවා. ඒ අයට යහපතක්ම වේවා කියලා දෙවිවරු ආශිර්වාද කරනවා කියනවා. එහෙනම් අපි දෙවියන්ට පින් දෙනකොට ඒකේ පෙරලා ආශිර්වාද, ආරක්ෂාව, රැකවරණය ලැබෙන්නේ අපිටමයි. පින් අනුමෝදන් කරනකොට ඒ පින් කැමති දෙවිවරු සතුටු වෙලා සාදුකාර දීදී ඒ පින් කරන අයට තව තවත් ආශිර්වාද කරනවා. එහෙම නැතු අපේ පිනෙන් දෙවියන්ට දිව්‍ය විමාන පහළ වෙනවවත්, අපේ පිනෙන් ඒ අය එහෙ සැප විඳිනවත් නෙමෙයි. පින් කැමති අයට අපි පින් දෙනවා. දැන් මිනිස්සයන්ට උනත් මෙහෙමයි. දැන් අපි හිතමු මනුස්ස ලෝකේ ඉන්නවා පිනට කැමති සත්පුරුෂය, කල්යාණ මිත්‍රයෝ, බොහෝම පිනට කැමති. අපි පින්කම් කරලා අපි ඒ අයට අනුමෝදන් කරනවා. ඒ අනුමෝදන් කරනවා කියන්නේ අර ප්‍රේතයන්ට පින් දෙනවා වගේ එකක් නෙමෙයි. අපි ඒ අයට කියනවා අනේ මම මේ විදිහට දානයක් දුන්නා. හරි ලස්සනට අපි පින්කමක් කරා. එක්ක කියනවා අපි රුවන්වැලි සෑයට ගිහිල්ලා උදේ කිරිපිඩු පූජාවක් කරලා, අපි කප්රුක් පූජාවක් කරලා, මල් පූජා කරලා අපි හොඳට පින්කමක් කරා. ඔයත් ඒ පින් අනුමෝදන් වෙන්න. දැන් පිනට කැමති සත්පුරුෂයා හදවතින්ම සතුටු වෙලා අනේ සාදු කොච්චර දෙයක්ද, මාත් ඒ පින් අනුමෝදන් වෙනවා සාදු සාදු කියලා අන්න ඒ පින සතුටෙන් තමන් අනුමෝදන් වෙනවා චේතනාව තුළ. හැබැයි ඒ මොහොතේ අර අපි මියගිය ඥාතියෙකුට පින් දෙනකොට ඔහුගේ කුසගින්න නිවෙනවා වගේ ඒ මොහොතේ මේ කිරිමි දෙනවා වගේ බලාගෙන ඉන්න නැද්දි ඔහුට විපාක ලැබෙන්නේ. හැබැයි ඒක තමන්ගේ ජීවිතේට ඒ පින් අනුමෝදන් වීම පිනක් හැටියට බලවත් වෙනවා. බුදුහාඳුරෝ පෙන්නවා පත්ති දාන පින් දෙන එකත් පිනක්. පත්තානුමෝදනා කෙනෙක් කරන පින් දහම් දැකලා හදවතින්ම සතුටු වෙලා සාදුකාර දීලා ඒ පින් අපි අනුමෝදන් වෙනවා නම් ඒකත් පිනක්. එහෙනම් කාටද පින් ලැබෙන්නේ? අන්න ජානුස්සෝනි බ්‍රාහ්මණයාට බුදුරජාණන් වහන්සේ විස්තර කරා ජානුස්සෝනි මිය පරලොව ගිය ඥාතීන් අතර යමෙක් පින් අපේක්ෂාවෙන් ඉන්න പ്രേත අපායක ඉපදිලා ඉන්නවා. പ്രേත කොටස් ගණනාවක් තියෙනවා. ඒ പ്രേතයන් අතර සමහර പ്രേතයෝ නිජ්ජාම තන්හික, පාංසු පිසාච, කුප්පිපාසික, ගූතකාදක කියලා අසූචි විතරක් ආග්‍රහණය කරන പ്രേතයෝ ඉන්නවා. කුණුපාස කියලා මලකුණු වල ඕජා උරා බොන, අසූචි මල මුත්‍ර මේවෙන් කුසගින්න නිවා ගන්න උත්සාහ කරන പ്രേත කොටස් ඉන්නවා. සමහර ගොඩාක් විස්තර තියෙනවා මේ പ്രേතයෝ ගැන දේශනාවල. අපි ඒව ඔක්කොම පැත්තක තියලා අපි ගමු. මේ പ്രേත කොටස් ගණනාවක් අතර පින් අපේක්ෂාවෙන් ඉන්න പ്രേතයෝ ඉන්නවා. අන්න ඒ අයට ධර්මයේ කියන්නේ පරදත්තූප പ്രേතයෝ, පරදත්තූප ජීවිත.
ඒ අය හැම වෙලේම හිතනවා අනේ අපේ ඥාතීන් අපිට දැන් පින් දෙයි. අනේ අපේ නෑදෑයෝ අපිව සිහි කරලා අපිට දැන් පින් දෙයි. අනේ අපිට පින් අනුමෝදන් කරයි අපේ දරු. එහෙම හිතා කෙනෙක් දෙන පිනක් අනුමෝදන් වෙලා සුවපත් වෙන්න බලාගෙන ඉන්න പ്രേත කොට්ටාස ඉන්නවා. പ്രേත ලෝකෙ ඉපදිලා ඉන්නවා. අනුන්ගේ පිනෙන් යැපෙන්න බලාගෙන ඒ විදි පින් ගන්න පුළුවන් තැනක ඉපදිච්ච പ്രേතයෝ. ඒ අයට තමයි පරදත්තූප ජීවීන් කියලා ධර්මයේ විස්තර වෙන්නේ. එතකොට අපි මිය පරලොවගේ ඥාතියා වෙනුවෙන් පින්කම් කරනකොට ඔහු ඒ පින් බලාගෙන සතුටු වෙනවා. සාදුකාර දීලා ඒ පින් අනුමෝදන් වෙනවා. ඒ අපි කරන පිනේ විපාක වලට අනුව ඔහුට සැප සම්පත් ලැබෙනවා. සැප සම්පත් කියන්නේ ඒක සදාකාලික දෙයක් නෙමෙයි මතක තියාගන්න. අපේ පිනේ විපාකය අනුවයි ඔහුට ලැබෙන ඒ සැප සම්පත් තීරණය වෙන්නේ. ඔහු අනුමෝදන් වෙන ප්‍රමාණය, ඔහුගේ හිතේ පැහැදීම, ඒ අනුව තමයි ඔහුට ඒකේ විපාක ලැබෙන්නේ. දැන් අපි හිතමු අපි ආහාර දානයක් දීලා පින් දෙනවා, සාංගික දානයක් දෙනවා. බොහෝ ආනිසංස ඇති පින්කම් සාංගික දානයක් දෙනවා. මිය පරලොවගේ ඥාතියා සිහිපත් කළ ඔහුට පින් දෙනවා. ඔහු ඒ පින් සාදුකාර දීලා සතුටෙන් අනුමෝදන් වෙනකොට අන්න ඔහුට කුසගින්න නැති වෙනවා. අපි පැම් පූජා කරලා පින් දෙනවට පිපාසය සංසිඳෙනවා. ආහාර පාන පූජාවෙන් පිපාසෙ කුසගින්න සංසිඳිලා සාපිපාසා සංසිඳෙනවා. අපි සිවුරු පූජා කරනවා, පිරිකර පූජා කරනවා, නැතිබැරි කෙනෙකුට ඇඳුම් පරිත්‍යාග කරලා පින් දෙනවා අපේ මිය පරලොවගේ ඥාතිය සිහි කරලා. එතකොට ඒ ප්‍රේතයන්ට පින් ගන්න පුළුවන් තැන්වල ඉන්න ඥාතීන්ට වස්ත්‍ර පහළ වෙනවා. ඒ අයට වස්ත්‍රාභරණ පහළ වෙනවා. එතකොට ඒ වගේ විමාන පහළ වෙනවා, වස්ත්‍රාභරණ පැම්පොකුණු ඒ පිනට අනුවයි ඒක පහළ වෙන්නේ. හැබැයි ඒ පින මතක තියාගන්න, පින කියන්නේ හැමදාම විපාක දිදී තියෙන එකක් නෙමෙයි. පිනේ විපාක ගෙවිලා අවසන් වෙන කාලයක් එනවා. අන්න ඒ පිනේ විපාක අවසන් වෙනකොට ආයෙමත් අර තමන්ගේ අකුසලේ බලවත් වෙලා ඒ දුක් සහිත අකුසල විපාක ආයෙ මතුවෙලා ඒවා විඳවන්න වෙනවා. ආයි කාලෙකට පස්සේ හරි තමන්ගේ දරුවෝ නෑදෑයෝ ඒ අය සිහි කරලා පින් දෙනකොට ආයිත් ඒ පින් අනුමෝදන් වෙලා ඒ පිනේ විපාක බලවත් තියෙන තාක්කල් ඒ අයට ඒ සැප සම්පත් ලැබෙන. ඒක මේ වගේ. දැන් මම ඔබට උදාහරණයක් කියන ඔබට සාමාන්‍ය මේක තේරුම් ගන්න. ඔබ පාරේ යනකොට කොහේ හරි ගමනක් යනකොට ඔබ දකිනවා වයසක ආච්චි කෙනෙක්. අපි හිතුව වයසක ආච්චි කෙනෙක් ඉන්නවා තැටියක් තියාගෙන පාරේ හිඟා කනවා. මේ ආච්චි අම්මා දැක්ක ගමන් ඔබට මතක් වෙනවා අනේ අපේ අම්මා වගේ. සමහරට හිතෙනවා අනේ මේ අපේ ආච්චි වගේමයි. එක්ක අපේ කවුරු හරි පුංචි අම්මෙක් හරි කවුරු හරි මතක් වුණ නැන්ද හරි මොකක් හරි කාව හරි කියලා මතක් වෙනවා. අපි හිතමු අපිට උදව් කරපු කෙනෙක්. අනේ මේ මට උදව් කරපු අපේ අර ගෙදර හිටපු අම්මා වගේනේ. එහෙම දැන් තමන්ගේ මතක තියාගන්න අපි පින් දෙනකොට අපි මොකක් හරි අපිට කරපු උදව්වක් එහෙමනේ අපි මතක් කරලා අපි අනුකම්පා සහගතව කෘතගුණ සලකලා මේ ඥාති සංග්‍රහයක් පින් දෙනවා කියන්නේ කෘතගුණ සැලකීමක්. මිය පරලොවගේ ඥාතීන්ට කරන කෘතගුණ සැලකීමක් හැටියට අපි පින් දෙන්න. එතකොට අපි එහෙම හිතලා අනේ මේ මිනිස්සයාට උදව් කරන්න ඕන කියලා අපි හිතමු අපි කෑම එකක් දෙනවා. අපි ගාව කෑම පැහර්සලයක් තිබ්බොත් අපි කෑම එක දෙනවා. දීලා අපි ආයෙ හිතනවා ආයෙ හැරලා ආයෙ හිතනවා අනේ මේ කීයක් හරි දෙන්න ඕන කියලා අපි ඇවිල්ලා අපි හිතමු රුපියල් 1000ක් දුන්නා කියලා. එහෙම සාමාන්‍යයෙන් දෙන්නේ කලාතුරකින් කෙනෙක් දෙනව නැත්තේ නෑ. අපි හිතමු සමහරු නම් ඉතින් රුපියල් 2 දෙනවා. සමහරු රුපියල් 1000ක්ම දුන්නා කියලා. දැන් අර හිත ඇති වෙච්ච අනුකම්පාව මේ අපේ අම්මා වගේ ආච්චි වගේ නැන්දා වගේ මොකක් හරි එහෙම හිතලා රුපියල් 1000ක්ම දීලා කෑම එකකුත් දුන්නා. තවත් මොනවා හරි තියෙනවා නම් බිස්කට් හරි මොනවා හරි අපි ඒකත් දුන්නා. දීලා ගිහින් එන්නම් අම්මා කියලා යනවා. දැන් අපි හිතමු අර අසරණ අම්මා පාරේ ඉන්න මේ දුප්පත් අම්මා මේ ටික ලැබුණාට පස්සේ සතුටු වෙනවද නැද්ද? ලොකු සතුටක් එනවා. සමහර ලාවට Tamanට මහ ලෝකයක් ලැබුණා වගේ අනේ අර මුදල අර සමහරලාට අර සල්ලි කොලේ අරගෙන ඉඹලා වැඳලා සාක්කුවේ දාගන්න අනේ පුතේ පින් සිද්ධ වෙනවා කියලා. දැන් හිතන්න ඒ ලැබිච්ච දෙයින් කොච්චර දවසක් කොච්චර කාලයක් ඒ සතුට ඒ අම්මට තියෙයිද? සමහරට අර බත් එක කාලා ඔන්න එක වේලකට කුසගින්න නිවා ගන්නවා. ආයි රෑ වෙනකොට ආයි බඩ කිනිනවා. දැන් අර අතට දීපු සල්ලි වලින් අපි කම කෑම ගෙනහලා කෑවා කියලා. පහෝදාටත් උදේට දවල්ට රෑට කෑම එකක් උප්පරිම දවස් 2ක් 3ක් දවස් 3-4ක් යනකොට අර සල්ලි ඉවරයි. ආයි පරණ තැනට වැටෙනවද නැද්ද? වැටෙනවා. ඒ වගේ අපි මිය පරලොවගේ ඥාතීන්ට පින් දෙනකොට ඒ පිනේ ප්‍රමාණය අනුව ඒ අයට සැප සම්පත් පහළ වෙනවා. පැම් පොකුණු පහළ වෙනවා, පිපාසි සංසිඳෙනවා, ආහාර පාන පහළ වෙනවා. හැබැයි මේ පින ගෙවිලා අවසන් වෙනකොට ආයෙමත්
කුසගින්න දැනෙනවා, ආයෙමත් පිපාසය දැනෙනවා, ආයෙමත් අර හිටපු අසරණ තත්ත්වෙටම ඒ ප්‍රේත අපාය වැටෙනවා. ඒ නිසා මිය පරලොවගේ ඥාතීන්ට පින් දෙනකොට නිතර නිතර පින්කම් කරන්න. පින්වතුනි මතක තියාගන්න, ඔබ ඉන්න තාක්කල් ඔබේ මිය පරලොවගේ ඥාතීන් සිහි කරලා ඔබ පින් දෙයි. මේක මේ හැමදාම කෙරෙන එකක් නෙමෙයි. මේක තමයි ඇත්තම කතාව. සාමාන්‍ය කෙනෙක් මිය පරලොව ගියාට පස්සේ ඔබට ඔබේ ළඟම හිතවත් කෙනෙක් නම් අනේ අපේ අම්මා, අපේ තාත්තා, අපේ බාප්පා, අපේ සීයා අර සම්බන්ධතාවය මතක් කරගෙන අපි පින්කම් කරනවා. ඔන්න කොහොම හරි 7 දවසේ පින්කම මැරිච්ච ගමන් කොහොම හරි කලබලේ කරනවනේ. 3 මාසේ පින්කම ලෑස්ති වෙලා සැලසුම් සහගතව හොඳට පින්කම කරනවා. ඊට පස්සේ අවුරුද්දේ පින්කමත් ගන්නවා. ඒකත් දානයක් දීලා එක්ක පිරිතක් කියලා ලොකුවට කරනවා සමහරු. ඊට පස්සේ අවුරුදු 5න් 10න් ඔහොම නිකන් ඈතට නිකන් යනවා. ඊට අමතරව ඉතින් ඔය ඉඳ හිට පන්සලට ගිහිල්ලා දාන ටිකක් දෙනවා. උපන් දිනයක් මොකක් හරි නැති වෙච්ච දවසක් සිහි කරලා ඔය වගේ අපි හිතමු ඔබ දිගටම පින්කම් කරාම කියලා හිතන්න. හැබැයි ඔබ ඉන්න තාක්කල් ඔබේ මිය පරලොවගේ ඥාතිය සිහි කරලා පින් දෙයි. ඔබෙන් පස්සේ ඔබේ දරුවන්ගේ දරුවෝ පරම්පරා 2ක් 3ක් යනකොට මැරිච්ච ආච්චිලා සීයලාගේ නමක්වත් දන්නේ නැහැ පොඩියෝ. මේක තමයි යථාර්ථය. දැන් ඔබ පින් දෙනකොට අවංකවම ඔබ හිතන්න ඔබ ගෙදර පින්කමක් කරලා ඔබ ඔබේ මිය පරලොවගේ ඥාතීන් සිහිපත් කරලා පින් දෙනකොට ඔබ සිහි කරන්නේ ඔබට උදව් කරපු, ඔබත් එක්ක ළඟින්ම හිටපු, ඔබේ ජීවිතයට ගොඩාක් ලං වෙලා ඉඳලා මිය පරලොව ගිය, ඔබට ගොඩක් තදින් ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක දැනිච්ච ඔබේ ඥාතීන්ව තමයි ඉස්සල්ලා මතක් වෙන්නේ. ඒ අයගේ නන් ටික තමයි මතක් වෙලා ඒක ලියලා පින් දෙන්නේ. හැබැයි ඔබ දන්නේවත් නැහැ ඔබේ අත්තා, මුත්තා, කිත්තා, පණත්තා මේ පරම්පරා ගානකට එහා නෑදෑයෝ ඔබ දැකලත් නැහැ, දන්නෙත් නැහැ, ඒ අය මතක් කරන්නෙත් නැහැ. එහෙමයි හිටියා කියලාවත් අපි දන්නේ නැහැ. එහෙමනම් මතක තියාගන්න, අද අපි මේ සිහිපත් කර පින් දෙන නෑදෑයෝ තව පරම්පරා 2ක් යනකොට ඔබේ දරුවන්ගේ දරුවන්ට ඒ අයත් ඔය වගේ අමතක වෙලා යනවා. හැබැයි කෙනෙක් දුගතියකට වැටුනොත්, අකුසලයක් බලවත් වෙලා പ്രേත අපායකට වැටුනොත් අවුරුදු 10 ගණන් പ്രേත අපාය. සමහර പ്രേතයෝ ගැන තියෙනවා බුද්ධාංකුර ගණන් പ്രേත ලෝකේ දුක් විඳිනවා සාපිපාසාවෙන්. ඒ අයට පින් දෙන්න කවුරුවත් නැහැ. ඒ අයව සිහිපත් කරන්න කවුරුවත් නැහැ. කිසිම ඥාතියෙක් නෑදෑයෙකුට ඒ අය ගැන දන්නේවත් නැහැ, මතක් වෙන්නේවත් නැහැ. ඒක තමයි සංසාරේ භයානකකම. අන්නේ නිසා මේ මනුස්ස ලෝකේ අපි අවුරුදු 50ක් 60ක් 70ක් අද කාලේ උපරිම 100ක් හිටියා කියලා හිතන්න. බුදුහාමුදුරන්ගේ කාලේ අවුරුදු 120ක් සාමාන්‍ය ආයුෂ තිබුණේ. දැන් ඒ ආයුෂ අඩු වෙලා දැන් සාමාන්‍ය මිනිස්සෙක්ගේ ආයුෂ අවුරුදු 60යි 70යි 75යි ඔය වගේ අතර. කලාතුරකින් කෙනෙක් අවුරුදු 80ක් 90ක් 100කට ආසන්න කාලයක් ජීවත් වෙන්න පුළුවන්. හැබැයි ඒත් වැඩිපුර ලෙඩ ගන්න එක තැන් වෙලා එක තැන මල මුට්‍ර කරන බොහෝ දුක් විඳගෙන බොහෝ දෙනෙක් ඒ අන්තිම කාලේ බොහෝ ආයුෂක් වින්දනය කරත් ජීවිතේ ඉන්නේ. එතකොට හැබැයි අපි අවුරුදු 100කට අඩු ආයුෂක් අද මිනිස්සු ජීවත් වුණාට මිය පරලොව ගිහිල්ලා ඕපපාතිකව പ്രേත ලෝකේ උපදින പ്രേතයන්ගේ ආයුෂ සමහරු අවුරුදු දසදහස් ගණන්, අවුරුදු ලක්ෂ ගණන් പ്രേත අපායයි. සමහරු බුද්ධාංකුර කීපයක්. දැන් ඔබ අහලා ඇති අර බිම්බිසාර රජුරුවන්ගේ ඥාති പ്രേතයන්ට පින් අනුමෝදන් කිරීම ගැන දේශනාවක් තියෙනවා. තිරෝකුඩ සූත්‍රය කියලා බුද්ධ දේශනා අතර ඔබ ওই දේශනාව අහලා ඇති. ඒකේ සඳහන් වෙන්නේ බුද්ධාංකුර 4ක් പ്രേත ලෝකේ. මේ කල්ප 90කට පෙර නෑදෑයෝ. ඒ අය කල්ප 90ක්ම අපායෙම පැහිලා දුක් විඳ අපායෙම දුක් විඳා. පෙර බුද්ධ ශාසනයක බුද්ධ ප්‍රමුඛ සංඝයාට පූජා කරන්න සූදානම් කරපු දාන වස්තුවක් හොරා කාලා මංකොල්ල කාලා සාංගික දානේ මංකොල්ල කෑමේ විපාක. කල්ප 90ක් අපායේ පැහි දුක් විඳා. ඊට පස්සේ බුද්ධාංකුර 4ක් പ്രേත ලෝකේ പ്രേතයෝ හැටියට විඳෙව්වා කියලා. කකුසඳ බුද්ධ ශාසනයේත් අපායි පින් ගන්න බෑ. කොණාගමන බුදුහාඳුර පහළ වුණා ඒ කාලේ പ്രേත ලෝකේ පින් ගන්න බෑ. සාපිපාසාවෙන් දුක් විඳා. කාශ්‍යප බුදුහාඳුර පහළ වුණා. එතකොටත් අර പ്രേතයෝ තාමත් പ്രേත අපායෙම දුක් විඳිනවා. ගෞතම බුදුහාඳුර පහළ වෙච්ච කාලේ තමයි අන්න තමන්ගේ කල්ප 90කට පෙර ඥාති සම්බන්ධයක් තිබ්බ බිම්බිසාර රජුරු වේලුවනේ හදලා මහා පින්කම් කරලා පින් දෙන වෙලාවේ ඔය පින් ගන්න බලාගෙන හිටිය අර പ്രേතයෝ ටික. හැබැයි බිම්බිසාර රජුරුවන් මහා පින්කමක් කරලා වේලුවනේ පූජා කළා මහා දාන දුන්නාට රජුරුවන්ට ඥාතීන් සිහි කළ පින් දෙන්නේ දාමතක වුණා. බලන්න සමහර කර්ම කියන්නේ
සමහරුන්ට ලොකු පින්කම් කරනවා පින් දෙන්න අමතක වෙනවා. අර ඥාතීන්ගේ අකුසල විපාකෙට එක අමතක වෙලා යන. එදා අර ඥාති ප්‍රේතයෝ කලබල වුණ අනේ අපි අදවත් අපිට පින් ගන්න බැයි නම් කවදානම් අපි මේ ප්‍රේත අපායෙන් මිදෙන්නද කියලා රජ්ජුරුවන්ට දැනෙන විදිහට මාලිගාවේ යම් යම් කලබල කරා කියනවා එදා රාත්‍රී. රජ්ජුරුව පසුවදාම් බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා මේ කාරණේ සිහිපත් කරනවා. අනේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඊයේ දවසේ මං කොච්චර ලොකු පිනක්ද කරේ. මගේ රාජකීය උයන කොටි සෙනසුන් හදලා බුද්ධ ප්‍රමුඛ සංඝයාට සාංගිකව පූජා කළ මහා දම්පින්කම් කරා. නමුත් ඊයේ රාත්‍රී මන් නිදාගන්න ගියාම මාලිගාවේ මහා භයානක හඬවල් සද්ද ඇහෙනවා. මගෙන් යම් වැරැද්දක් අඩුවක්වත් වුණාද? ඇයි මට මෙහෙම වුණේ කියලා ඇහුවා. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දැක්කා. කාරණේ උන්වහන්සේ අවබෝධ කරගෙන රජ්ජුරුවන්ට කියන රජතුමනි රජ්ජුරුවන්ගේ කල්ප 90කට පෙර සංසාරික ඥාති පිරිසක් පින් ගන්න බලාගෙන හිටියා. රජ්ජුරුවන් ඊයේ කරපු මහා පින්කමේදී ඒ මිය පරලොවගේ ඥාතීන් සිහිපත් කළ රජ්ජුරුවන්ට පින් දෙන්න අමතක වෙලා. ඒ නිසා වුන් කලබල වෙලා ඔය යම් යම් සද්ද ඇති කරේ ඔබව දැනුවත් කරන්න. ඒ පින් ඉල්ලන්න පින් ගන්න බලාගෙන යෝන් ඒ දේ කරේ. රජ්ජුරුවන් බුදුරජාණන් වහන්සේ දීර්ඝ කතාවක් ඒ විස්තරය කරාට පස්සේ රජතුමා බුදුහාඳුරන්ට වැඳලා කියනවා ස්වාමීනි එහෙමනම් හෙට දවසේ ඉඳන් දින 7ක් බුද්ධ ප්‍රමුඛ සංඝයා මගේ නිවසට දානයට මාලිගාවට වඩිනසේක්වා. ඥාතීන්ට අනුග්‍රහ පිණිස දවස් 7ක් මන් එක දිගට පින්කම් කරලා දම් පින්කම් කරලා ඒ අයට පින් අනුමෝදන් කරනවා. බුදුරජාණන් වහන්සේ ආරාධනාව පිළිගත්තා. පිළි අරගෙන බිම්බිසාර රජුරුවන්ගේ ආරාධනාවෙන් එදා මාලිගාවේ දානෙට වැඩම කරපු වෙලාවේ බුදුරජාණන් වහන්සේ බුද්ධ අධිෂ්ඨානෙන් රජ්ජුරුවන්ට පේන්න සැලැස්සුවා. ඥාති ප්‍රේතයෝ ටික පින් ගන්න බලාගෙන ඇවිල්ලා ඉන්න ප්‍රේතයෝ ටික බුදුහාඳුර අධිෂ්ඨාන කළා. අනිත් අයට පේන්නේ රජ්ජුරුවන්ට බුද්ධ අධිෂ්ඨානෙන් පෙවුණා. ඇට සැකිලි වගේ ඇඟේ මස් කඩා හැලෙනවා. විරූපී වෙච්ච සමහරු කුසගින්නේ පපුවට ගහ ගන්න ඔලුවට ගහ ගන්නවා බිම හැපෙනවා විලාප දෙනවා. එක රොත්තට ඥාති පරම්පරාවක්. බුදුරජාණන් වහන්සේ වද රජතුමනි දානය පූජා කරනකොට හිතන්න ඉදම් මේ ඥාතී නං හෝතු මේ දාන මේ පින මගේ සංසාරික ඥාතීන්ට අනුමෝදන් වෙලා ඔවුන් සුවපත් වේවා. බුද්ධ ප්‍රමුඛ සංඝයාට පැම් පූජා කරද්දි හිතන්න මේ පැම් පූජා කිරීමේ පින මගේ සංසාරික ඥාතීන්ට අනුමෝදන් වෙලා ඔවුන් සුවපත් වේවා. සිවුරු පිරිකර වස්ත්‍ර පූජා කරලා පින් දෙනකොටත් ඥාතීන් සිහි කරලා පින් දෙන්න. රජතුමා බොහෝම කරුණාවෙන් අනුකම්පාවෙන් අනේ මගේ සංසාරික ඥාතීන් කල්ප ගණන් සසර ඥාතීන් වෙච්ච මේ පිරිස සුවපත් වේවා කියලා. එදා දානයේ පූජා කරලා පින් දෙනකොට අර ඥාති ප්‍රේතයන්ගේ කුසගින්න සංසිඳිලා ආහාර පාන පහළ වුණා කියලා. පැම් පූජා කරලා පින් දෙනකොට ඔවුන්ගේ පිපාසය සංසිඳුණ පැම් පොකුණු පව පහළ වුණා වුන්ට. සිවුරු පිරිකර පූජා කරලා පින් දෙනකොට ඔවුන්ට වස්ත්‍ර පහළ වුණා විමාන පහළ වුණා සැප සම්පත් පහළ වුණා. දින 7ක් මේ වගේ පින්කම් කරා. ඒ පින් බලවත් වෙලා වුන් ප්‍රේතාත්මිනුත් අත මිදිලා පින් බලවත් වෙලා ඒ පින් අරගෙන සුවපත් වුණා කියලා සඳහන් වෙනවා. එතකොට ඊළඟට තමයි දැන් අපි ගමු මේ සමාජයේ තියෙන මේ පින ගැන තියෙන එක එක වැරදි අදහස්. සමහරු gedara පින් දෙන්න හොඳ නැද්ද කියලා අහනවා. නැත්නම් පාරට ගිහිලා එක්ක කොහේ හරි එළියට ගිහිලා පින් දීලා ආයෙට එන්නේ. ඒ නිසා මේ වගේ වැරදි අදහස් වැරදි මතවාද පිංගතුනි අපි පින් දුන්නා කියලා පින් ගන්න බලාගෙන ඉන කෙනා මේ ගේ ඇස්සේ නතර වෙනව නෙමෙයි. ඒ ප්‍රේතයා යොදුන් ගානක් ඈත හිටියත් වෙන කොහේ හරි ඉපදිච්ච කෙනෙක් වුණා. අපි හිතමු පිට රටක මැරිච්ච කෙනෙකුට අපි අපේ නෑදෑයෙක් විදේශ රටක මිය ගිහිල්ලා. අපි යා සිහිපත් කළා පින් දෙනකොට එයා ඇවිල්ලා මේ අපේ ගෙදරට රිංගගෙන නතර වෙනව නෙමෙයි. ඒ නිසා එයා කොහේ හිටියත් අනේ සාදු සාදු කියලා අපේ දරුවෝ අපේ ඥාතීන් මගේ හිතවත්තු මං වෙනුවෙන් පින්කම් කරනවා කියලා ඒ අය ඒක අනුමෝදන් වෙනවා. මේ මිනිස්සු හැටියට අපි දකින්නේ දැන් අපිට තියෙන ඕලාරික කය. අපේ ඕලාරික කයත් එක්ක අපි සීමා වෙලා තියෙන අපේ ඇහැට පේන පරාසයක් තියෙනවා. අපේ කනට ඇහෙන ශබ්ද පරාසයක් තියෙනවා. අපේ මේ ශරීරයත් එක්ක මේ ඇස කන නාසය දිවකය මනසත් එක්ක අපි දකින විඳින මේ පංච ඉන්ද්‍රියයන්ගෙන් ගන්න අරමුණු අපිට යම් සීමාවක් තුල අපි ඒවා දකින්නේ අහන්නේ විඳින්නේ. හැබැයි ඕපපාතික සත්වයන්ට ඒ අය චේතනාවත් එක්ක අරමුණු වෙන්නේ. අපි ඒ අය ගැන හිතලා පින් දෙන්න සූදානම් වෙනකොට ඒ සැනින් ඒ අයට අරමුණු වෙනවා. ඒ අය කොහේ හිටියත්
ඒ දිහා බලාගෙන ඒ පින් ගන්න පුළුවන්. දැන් දෙවිවරුන්ටත් එහෙමයි. අපිට ආයි දෙවියන් දිව්‍ය ලෝකෙ හිටියත් යොදුන් ගණන් ඈත දිව්‍ය තලයක හිටියත් අපි දෙවිවරුන්ට අපි කරපු පින්කම් සිහි කරලා පින් දෙනකොට ඒ අය කොහේ හිටියත් ඒ අය සාදුකාර දීලා සතුටෙන් ඒක අනුමෝදන් වෙනවා. මේ ඕපපාතික සත්‍යයන් හා ඕපපාතික සත්‍යයන්ගේ ස්වභාවය සාමාන්‍ය පෘථග්ජන මිනිසයාට මේක ගැටලුවක් තමයි. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ මහණෙනි මිත්‍යා දෘෂ්ටියට අයිති වෙන නියත මිත්‍යා දෘෂ්ටියට අයිති වෙන එක කාරණයක් තමයි ඕපපාතික සත්වයන් ලෝකේ නැත කියලා යමෙක් දෘෂ්ටියකට එනවා නම් ඒක නියත මිත්‍යා දෘෂ්ටියක්. ඒ නිසා සම්මා දිට්ඨිය ඇති වෙච්ච කෙනා තමයි ඕපපාතික උපත පිළිගන්නේ. දැන් සමහරු පිළිගන්නේවත් නැහැනේ. සමහරු හිතනවා දිව්‍ය ලෝක අපාය ඔක්කොම තියෙන්නේ මෙහි කියන කොටසකුත් ඉන්නවනේ. කෙනෙක් හොඳට වාහනයක සැප ලස්සනට ඇඳලා පැළඳලා සැපවත් ජීවිතයක් ගත කරන මිනිස්සෙක් දැක්කොත් භෞතික වශයෙන් එයා ඇතුලෙන් විඳවනවා වෙන්න පුළුවන්. පිටින් පේනවා ලස්සනට ඉන්නවා, ලස්සන යාන වාහන තියෙනවා, සල්ලි අතේ තියෙනවා, දේපල තියෙනවා. දුප්පත්ම අසරණ මිනිස්සෙයි සමහරු ධර්මයේ දන්නේ නැතිකම මේ දුප්පත්කම නෙමෙයි. කෙනෙක් එයා දිහා බලලා හිතනවා බලාපල්ලා ඔන්න දිව්‍ය ලෝක. ඔయిత වඩා ලෝකයක් නැහැ කියන. ඒක මිත්‍යා දෘෂ්ටිය. සමහරලාට දුක් විඳින අසරණ අන්ත දුක් මනුස්ස ලෝකේ අපායවල වගේ දුක් විඳින මිනිස්සු ඉන්නවා. එහෙම කෙනෙක් දිහා බලලා බලාපල්ලකෝ ඔయిత වඩා අපායක් නැහැ කියන. ඒ දෘෂ්ටියට ආවොත් මතක තියාගන්න වැටෙන්නේ මිත්‍යා දෘෂ්ටියකට. ඕපපාතික සත්වයන් නැත කියලා දෘෂ්ටියකට ආවොත් දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, പ്രേතාපායවල්, නිරේවල් අපි ඇස් දෙකෙන් දැක්කේ නැති වුණාට ඒවා බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දැකලා අවබෝධයෙන් ප්‍රත්‍යක්ෂ කරලා අපිට පෙන්නපු දේවල්. හැබැයි ඒක අපිට දැක ගන්න පුළුවන්. ඒ දැක ගන්න පුළුවන් විද්‍යාත්මක උපකරණයකින්වත් දුරේක්ෂයකින්වත් ගිහිලා කාගෙන් හරි දේවාලකින් පේනයක් අහලවත් නෙමෙයි. අපිට ඒක දකින්න ක්‍රමේ බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ භාවනා කරන්න. භාවනා කරලා හිත එකඟ කරගන්න. සමාධිය උපදව ගන්න. සමාධිය දියුණු කරලා බුදුරජාණන් වහන්සේ පෙන්වුවා චුතූපපාත ඥානෙ උපදවන්නේ මෙන්න මේ විදිහට. දිබ්බ චක්කු දිවස් ඥානෙ උපදවන්නේ මේ විදිහට. දිබ්බ සෝත දෙවියන් බ්‍රහ්මයන් පවා කතා කරන දේවල් අහන ඒ හැකියාව උපදවන්නේ මෙන්න මේ විදිහට. බුදුරජාණන් වහන්සේ අපිට ඒ සියලු ඥානයන් ශ්‍රාවකයන්ට උපදවන හැටි පෙන්වුවා. බුදුහාමුදුරු විතරක් නෙමෙයි මේ ශාසනය තුල අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා මහා රහතන් වහන්සේලා මාර්ගඵලලාභී බොහෝ පිරිස ඒ ධර්ම මාර්ගේ වඩලා ඒ ඥානයන් ප්‍රත්‍යක්ෂ කරගෙන ඒවා අවබෝධ කරගෙන ඒවා දැක්කා. ඒ නිසා ඒ සද්ධාව කියන එක මේ ලෞකික සම්මාදිට්ඨියට එනවා කියන්නේ ලේසි දෙයක් නෙමෙයි. කර්මඵල විශ්වාසෙ, පින්පව් ගැන විශ්වාසෙ, ලෞකික සම්මාදිට්ඨියෙන් යුක්ත කෙනා තමයි ඕපපාතික උපත පිළිගන්නේ. අන්න ඒ නිසා හැබැයි මෙන්න මෙහෙම දෙයක් තියෙන මේක මේ ප්‍රායෝගික මේක ධර්මානුකූලව අපිට සූත්‍රයකින් බුද්ධ දේශනාවකින් ගලපන්න බැරි වුණත් මිය පරලෝකයේ ඥාතීන්ට ගෙවල් දොරවල් වල පින් දෙනකොට මතක තියාගන්න අපි ලොකු පිනක් කරපු වෙලාවක පින් දෙන්න. නම් කිය අඬ ගහලා හරි නමක් කතා කරලා හරි පින් දෙනකොට අපි ගෙදර අපි හිතමු ස්වාමීන් වහන්සේලා වඩම්මලා දානයක් දෙනවා. අන්න ලොකු පිනක්. ගෙදර බණක් කියනවා අන්න ලොකු පිනක්. එයා වෙනුවෙන් කරපු පින්කම. එතකොට ඒ වගේ ගෙදර හරි පිටදී හරි පන්සලට ගිහිල්ලා හරි ලොකු පින්කමක් කරලා ඒ පිනෙන් එයාට සැපවත් වෙන්න පුළුවන් පිනක් කරපු වෙලාවක අපි යාව සිහිපත් කරලා පින් දෙනවා. සමහර වෙලාවට අපි හිතේ දුක ආදරය ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක කෙනෙකුට දැනෙන්න පුළුවන්. හැබැයි යා පින්කමක් කරපු පින්කමකුත් නෑ. උදේ නැගිටලා දත් මදින්න කොටත් අනේ අපේ නැති වෙච්ච තාත්තා මේ පින් අරගෙන සුවපත් වේවා. මොකද්ද පින් අර දත් මදින එකද? මූණ හොදන කොටත් හිතනවා. නාන කොටත් පින් දෙනවා. බත් කනකොට පිඟාන ගත්ත ගමන් මතක් වෙනවා. අනේ තාත්තා කොහේ ඉන්නවද දන්නේ නැති වෙච්ච ආච්චි කොහේ ඉන්නවද දන්නේ බාප්පා කොහේ ඉන්නවද. දැන් මතක් කියලා පින් දෙනවා. ගේ අතු ගාන කොටත් පින් දෙනවා. රෙදි හොදන කොටත් පින් දෙනවා. පුටුවේ වාඩි වෙලා ඉන්න කොටත් මතක් වෙනවා. වාහනේ යන කොටත් මතක් වෙනවා. එතකොට මේ වගේ මේ දවස ගානේ සිහි කර කර කන බොන වෙලාවටයි වැසිකිළියේ ඉන්න කොටයි මිදුලාතු ගාන කොටයි මකුළු දැල් කඩන කොටයි මේ මියගිය ඥාතීන්ව සිහිපත් කර කර හැම වෙලෙම නම් කිය අඬ ගගහ පින් දෙන්න ගියොත් අන්න ඒක නම් වදයක්. දැන් අපි හිතමු ඕනම කෙනෙකුට නිතර කතා කර කර අඬ ගගහ එන්න කිය කරපු පිනකුත් නැතුව ඒක යාටත් කරදරයක් වදයක්.
ඒ නිසා මතක තියාගන්න අවබෝධයෙන් පින් කරනකොට හැම වෙලාවෙම අවබෝධයක් තුල පින් කරන්න. ඊළඟ දේ තමයි අපි මිය පරලෝකීය ඥාතීන්ව සිහිපත් කළා නම් වශයෙන් පින් දෙනවා වගේම හැම වෙලාවෙම පින් දෙනකොට සංසාරගත පින් අපේක්ෂාවෙන් ඉන්න යම්තාක් ඥාතීන් ඇද්ද ඒ අයත් මේ පින් අරගෙන සුවපත් වේවා කියලා එහෙම කියලා පින් දෙන්න. පින්වතුනි මේ ජීවිතේ අපි සමහරලාවට අපේ අම්මා ගැන හිතලා පින් දුන්නට අම්මා දිව්‍ය ලෝකෙ වෙන්න පුළුවන්. සමහරලාවට ඔබේ මියගිය තාත්තා ආයි මනුස්ස ලෝකෙ ඉපදිලා ඉන්නවා වෙන්න පුළුවන්. සුගතියක ඉන්නවා වෙන්න පුළුවන්. එයා පින් ගන්න අවශ්‍ය නැති හොඳ පින් බලවත් වෙච්ච ආත්මික ඉපදිලා ඉන්නවා වෙන්න පුළුවන්. හැබැයි පෙර ජීවිතේ ඊටත් කලින් ජීවිතේ ආත්ම ගණන් ඔබේ අම්මවරු වෙච්ච අය. පෙර සංසාරේ ඔබේ පියවරු වෙච්ච අය. ඔබේ ඥාතීන් වෙච්ච අය. බුදුරජාණන් වහන්සේ අර ජානුස්සෝනි බමුණට කියනවා. එතකොට මේ බමුණට මේ කතාව කියනකොට ඒ දේශනාවේ තියෙනවා බමුණ ඔහුට හිතෙනවා අනේ ඉතින් එහෙමනම් අපි ඒ දෙන පින් ගන්න බැරි වුණොත් ඒ පින අහක යනවද කියලා. ඔහු ඒ ප්‍රශ්නේ ආයෙමත් අහනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපි මිය පරලෝකීය ඥාතීන්ට පින් දෙද්දී ඒ ඥාතියා එහෙනම් පින් ගන්න බැරි සුගතියක හරි වෙන තැනක හරි ඉපදිලා නම් ඒ දෙන පින අහක යනවද කියලා ඇහුවා. අන්න එතනදී බුදුරජාන් වහන්සේ විස්තර කරා ජානුස්සෝනි මේ දීර්ඝ සංසාර ගමනේ අපේ ඥාති වෙච්ච අය පින් ගන්න බලාගෙන ඉන්න පිරිස මෙපමණයි කියලා සීමා කරන්න බෑ. ඒකට හේතුව අපි මේ ජීවිතේ අලුතෙන් පහළ වෙච්ච පිරිසක් නෙමෙයි. දීර්ඝ සංසාර ගමනේ අම්මා නොවෙච්ච කෙනෙක් හොයන්න නෑ කියලා අනමතග්ග සංයුක්ති පෙන්වුවේ. අපිට තාත්තා නොවෙච්ච කෙනෙක්, දරුවෝ නොවෙච්ච කෙනෙක්, සසරේ ඥාති නොවෙච්ච කෙනෙක් මේ සංසාර ගමනේ දිහා බලනකොට හොයන්න බැරි තරම් දීර්ඝ සසර ගමනක ඉපදෙමින් මැරෙමින් ආපු පිරිසක් අපි. ඒ නිසා අපේ පින් ගන්න බලාගෙන ඉන්න සංසාරික ඥාතීන් සසරේ අපිට දෙමව්පිය වෙච්ච පිරිස මෙපමණයි කියලා සීමා කරන්න බෑ. ඒ නිසා පින් දෙනකොට සියලු සංසාරගත ඥාතීන් මේ පින් අරගෙන සුවපත් වේවා කියලා පින් දෙන්න. ඊළඟට ගාථාව කියලා අර ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතෝගෙන මේ ගාථාව කියලා පින් දෙන්න. ඒක gedara පින් දුන්නා කියලා මේක මේ ගෙයි පින් එහෙම එකක් කොහෙවත් නැහැ. ඔබ බුදුන් ඇඳලා මල් පූජා කරලා පින් දෙනකොට දෙවියන්ටත් ගාථාව කියලා මිය පරලෝකීය ඥාතීන්ටත් පින් දෙන්න. ඒ විදිහට පින් දහම් කරන්න, කුසල් දහම් කරන්න, මිය පරලෝකීය ඥාතීන් සිහි කරලා පින් දෙන එක පින්වතුනි යුතුයකමක්, ඥාති ධර්මයක්. සිංහලෝවාද සූත්‍ර බුදුහාඳුර පෙන්වුවා දරුවන්ගේ යුතුයකමක් තමයි තමන්ගේ දෙමව්පියෝ ඥාතීන් මිය ගියාට පස්සේ ඒ අය සිහි කරලා පින්කම් කිරීම. ඒ නිසා සම්මා දිට්ඨියෙන් යුක්තව බුද්ධිමත්ව පින් දහම් කරන්න. එක එක සමාජයේ එක එක්කෙනා එක එක දේ හොඳ නැහැ. එයා දන්නෙත් නෑ ඇයි ඒ හොඳ නැත්තේ කියලා. එක එක මතවාද මිත්‍යා දෘෂ්ටික අදහස් සමාජي පුරාම පැතිරිලා. කාලයක් යනකොට මිනිස්සු ඒ බොරු ඇත්ත කියලා හිතාගෙන ඒක පරම්පරාවෙන් කරේ තියාගෙන අරගෙන යනවා. ඒ නිසා අපි හැම වෙලාවෙම මේක ධර්මයට එකඟද නැද්ද කියලා තේරුම් අරගෙන අවබෝධයෙන් පින් දහම් කරන්න දක්ෂ වෙන්න. ඉතින් ඔබ හැම දෙනාටමත් මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ තුල සද්ධාදී පින් දහම් බලවත් කරගෙන දාන ආදී පින්කම් සිදු කරමි. දාන සීල භාවනා ආදී ත්‍රිවිධ පුණ්‍යක්‍රියා දස පුණ්‍යක්‍රියා ආදී පින් දහම් බලවත් කරගෙන උතුම් ධර්මීයම දියුණු කරගන්න, ධර්මීයම අවබෝධ කරගන්න ඔබ හැම දෙනාටම වාසනාව ලැබේවා 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 කියලා අපි ආශිර්වාද කරනවා. අද ධර්මදේශනාවෙන් රැස් කරගත් සියලු පින් සියලු දෙවියෝ සාදුකාර දිදී අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය අසයිසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ සසර දුකෙන් අත මිදේවා කියලා සාදු කියලා අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. අද ධර්මදේශනාවේ පින්බර දායකත්වය දරන්නේ ජූලි මාස 18 වෙනි දිනට ඒ දින ප්‍රේමා දමයන්ති ගුණරත්න ආදරණීය මෑණියන්ගේ ජන්මදිනය නිමිති කරගෙන ඒ මෑණියන්ට නිදුක් නිරෝගී සම්පන්නිය දීර්ඝායු සම්පන්නිය තුනුරුවන්ගේ ආශිර්වාදයේම සැලසේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනයත් ධර්මසිරි ගුණරත්න පියාණන් හා ඩී විතාන වසම් මෑණියන්ටද නිදුක් නිරෝගී සම්පන්නිය තුනුරුවන්ගේ ආශිර්වාදයේ දීර්ඝායු සම්පන්නියම සැලසේවා කියන උතුම් ආශිර්වාද ප්‍රාර්ථනයත් ඒ වගේම ජූලි මාස 17 වෙනි දිනට උපන් දිනයේ සැමරූ ධනුෂ්ක ගුණරත්න සහෝදරයා ඇතුළු සියලුම සහෝදර සහෝදරයන් ඇතුළු පවුල් වල හැම දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදයේ නිදුක් නිරෝගී සම්පන්නිය සැලසේවා. ඒ වගේම අධ්‍යාපන ලබන දරුවන් සියලු දෙනාටම නැනනුවන දියුණු කරගෙන ඒ තමන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගෙන ලෞකික ලෝකෝත්තර දියුණුවම ඇති කරගන්න තුනුරුවන්ගේ ආශිර්වාදය
සියලු දෙවියන්ගේ පිහිට රැකවරණය හැම දෙනාටම සැලසේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනාවත් මිය පරලොව යන්නට ඉදුණු පරම්පරාගත සංසාරගත සියලුම ඥාති සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලොව ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා, සංසාර දුකින් අත මිදේවා කියන ප්‍රාර්ථනාවෙන් මියගේ ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමත්, ඒ වගේම ජර්මනියේ පදිංචි මනෝජ් ඉමදුව විතානගේ බෑණනුවන් උත්තරා දියණිය සනිතු සිතුකි සෙනුත් යන මුණුබුරු මිනිබිරියන් ඇතුළු පවුලේ හැම දෙනාටමත් නිදුක් නිරෝගී සම්පන්නිය තුනුරුවන්ගේ ආශිර්වාදයම සැලසේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනාවත් වර්තමාන කොරෝනා වදුරින් පීඩාවට පත් වෙලා ඉන්න ලක්වාසී ලෝවාසී හැම දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදයේ සැලසේවා, නිරෝගී සම්පන්නියම සැලසේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනය අද ධර්ම දේශනාවේ දායකත්වයෙන් දරන පින්වතුන්ගේ උතුම් අරමුණු අතර සඳහන් වෙනවා. ඉතින් එහෙමනම් ඒ හැම දෙනාටමත් බණ ඇසූ ඔබ හැම දෙනාමත් ගායන දුෂ්‍යන්ත මහත්මයා ඇතුළු සෑම සිළු දෙනාමත් ඔබ හැම දෙනාමත් නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. හැම දෙනාටම උතුම් ධර්මාවබෝධය පිණිස මේ ධර්ම ශ්‍රවණ මේ පින ආශිර්වාදයක් පාරමිතාවක්ම වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ ජුලි මාස 18 වන දිනට යෙදෙන ප්‍රේමා දමයන්ති ගුණරත්න ආදරණීය මෑණියන්ගේ ජන්ම දිනය නිමිති කරගනිමින් එතුමියට නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. ඒ වෙනුවෙන් පින්පර දායකත්වයෙන් කටයුතු කළේ ජර්මනියේ පදිංචි මනෝජ් ඉමදුව විතානගේ බෑණනුවන් උත්තරා දියණිය සහ සනිතු සිතුකි සෙනුත් යන මුණුබුරු මිනිපිරියන් ඇතුළු පින්වත් පිරිසයි. සිදු කළා වූ ධර්ම දානමය කුසලයේ ආනුභාවයේ බලයෙන් එම පින්වත් පිරිසටත් නිදුක් නිරෝගී චිරජීවනයේ උදා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ධම්මසු ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. ඔබටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනාවක් ප්‍රචාරය කර ගැනීමට අවශ්‍ය නම් දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට WhatsApp, Viber, ඊමු මගින් දැන්ම කතා කර ඔබේ දායකත්ව ධර්මදේශනාව දැන්ම වෙන් කරවා ගන්න. ධම්මසූ ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න.